ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය. ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්. ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකකට අපිට බෙදා වෙන් කරන්න පුළුවන් ගිණුම් කරන ප්‍රශ්න පත්‍රය. ඒ ප්‍රධාන කොටස් දෙක තමයි මුලින්ම තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය. පළවෙනි ප්‍රශ්න පත්‍රය. ඊට තියෙනවා අපිට දෙවන ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රය. දෙවන ප්‍රශ්න පත්‍රය. එතකොට ගිණුම් කරන්නේදී ඔයාලා එක්සෑම් එකට නැත්නම් විභාගයට මුහුණ දෙද්දී ඔයාලට ප්‍රශ්න පත්‍ර දෙකකට මුහුණ දීමට සිදු වෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවන ප්‍රශ්න පත්‍රය. එතකොට මේ ප්‍රශ්න පත්‍ර දෙක ගොඩක් වෙලාවට දින දෙකක තමයි යෙදෙන්නේ. එක ප්‍රශ්න පත්‍රයක් තිබිලා, ඒ කියන්නේ පළවෙනි පත්‍රය තිබිලා දින එකකින් හෝ දෙකකින් තමයි දෙවැනි ප්‍රශ්න පත්‍රය තියෙන්නේ. ඒකම ඔයාලා ලියන BS හරි ආර්ථික විද්‍යාව හරි ප්‍රශ්න පත්‍ර වලින් පස්සේ ඔයාලට සති දෙකක සතියක සති දෙකක වගේ කාලයක් හම්බ වෙනවා ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා. A level මාසෙදී A level දින මාසෙදී පළවෙනියට අපි ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාව හෝ ව්‍යාපාර අධ්‍යයන විෂය ලියලා ඊළඟට ඒ අදාළ විෂයන් ටික ලියලා ඔක්කොම ඉවරුනාට පස්සේ තව සතියක හෝ දෙකක කාල පරිච්ඡේදයක් හම්බ වෙනවා ඔයාලට A level ගිණුම් කරන්නේ විෂය නැත්නම් උසස් පෙළ ගිණුම් කරන විෂය සඳහා සූදානම් වීමක් වීමට. හරි. එතකොට පළවෙනි පත්‍රයේ පෙළ ගැස්ම තමයි ඇත්තටම පළවෙනි පත්‍රයට හම්බෙන කාලය පළවෙනි පත්‍රයට හම්බෙන කාලය පැය දෙකයි. පළවෙනි පත්‍රයට අදාළ කාලය ඔයාලට හම්බෙනවා පැය දෙකක කාලයක්. පළවෙනි පත්‍රය සම්පූර්ණ කිරීමට පැය දෙකක කාලයක් හම්බ වෙනවා. අපි පැය දෙක විනාඩි වලට කන්වර්ට් කරොත් නැත්නම් හැරෙව්වොත් විනාඩි 120යි. පැය දෙකක් කියන්නේ විනාඩි 120ක් වෙනවා නේද? විනාඩි 120යි. එතකොට ඔයාලා දන්නවා ගිණුම් කරන්නේ පළවෙනි පත්‍රයේ ඒ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මේ බහුවර්ණ ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න 30යි. බහුවර්ණ ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න ඔයාලට අඳුර ගන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. ඒ කියන්නේ වර්ණ පහක් තියෙනවා. වර්ණ පහක් තියෙනවා. මේ වර්ණ පහෙන් එක වර්ණයක් නැත්නම් ඔයාගේ තේරීමක් තෝරා ගැනීමක් කරන්න වෙනවා. බහුවර්ණ කියන්නේ දැන් O level වල නම් අපි බහුවර්ණ කියද්දී ප්‍රශ්න හතරක් තියෙනවා. ඒකේ එකක්නේ තෝරා ගන්න ඕනේ. A level වලට වෙද්දී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ නැත්නම් වර්ණ පහක් තියෙනවා. ඒ වර්ණ පහෙන් එකක් තමයි තෝරා ගැනීමක් කරන්න ඕනේ. හරි. එතකොට එතන ප්‍රශ්න 30යි. ප්‍රශ්න 30යි. ඊළඟට අපිට තියෙනවා ඒ ප්‍රශ්න පත්‍රයේම කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 20ක්. කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 20ක් තියෙනවා. කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 20ක් තියෙනවා. ප්‍රශ්න 20යි. එතකොට මේකේ ඇත්තටම එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ මේ ප්‍රශ්න 50ට ලකුණු 100ක් හම්බ වෙනවා. ලකුණු 100ක් හම්බ වෙනවා. මේ 100 දෙකට බෙදලා පළවෙනි පත්‍රයට වට ලකුණු 50ක් හම්බ වෙනවා. එහෙනම් එක ප්‍රශ්නයක් සඳහා කාලය ඔයාලට වැය කරන්න පුළුවන්. උපරිම කාලය. මොකද විනාඩි 120ක් තියෙනවා. ප්‍රශ්න 50ක් තියෙනවා. විනාඩි 120ක් තියෙනවා.
ප්‍රශ්න 50ක් තියෙනවා. ඒකින් හින්දා එක ප්‍රශ්නයකට ඔයාලට වැය කරන්න වෙන උපරිම කාලය තමයි එක ප්‍රශ්නයකට එක ප්‍රශ්නයක් වුණොත් එක ප්‍රශ්නයකට විනාඩි 2.4යි තියෙන්නේ. හරිම වැදගත්. මොකද කාල කළමනාකරණය කිරීම සඳහා පළවෙනි පත්‍රයේ කාලය කළමනාකරණය කරන්න ඔයා දැනගන්න ඕනේ. ඔයා එක ප්‍රශ්නයකට ඔයාට වැය කරන්න පුළුවන් උපරිම කාලය විනාඩි 2.5ත් අතර. හරිද? ඒක හොඳට ඔළුවට දාගන්න. මොකද එක ප්‍රශ්නයකට ඔයා විනාඩි 5ක් හෝ 10ක් වැය කරොත් මොකද වෙන්නේ? පේපර් එකේ එක පැත්තක්ම ඔයාලට කරගන්න බැරි වෙන්න පුළුවන්. ගොඩක් ළමයි කියන දෙයක් තමයි කාලේ මදි වුණා. එතකොට අපිට අන්තිම පිටුවේ ප්‍රශ්න ටිකවත් කියවන්න වෙලාවක් හම්බුනේ නැහැ කියන එක. එතකොට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ නොදෙන්න ඔයා දැනගන්න ඕනේ. ඔයා එක ප්‍රශ්නයකට වැය කරන්න ඕනේ විනාඩි 2.5ත් අතර. හරිම ගාන 2.4යි. එතකොට මේක ප්‍රශ්නයක් නෑ. මොකද සමහර ප්‍රශ්න තියෙනවාට විනාඩියක් හෝ තප්පර 30ක් ඇතුළත කරන්න පුළුවන් ප්‍රශ්න. එතකොට ඒ ප්‍රශ්න වලින් කාලය ඉතුරු කරගෙන සමහර වලට හිතලා පොඩක් මහන්සි වෙලා කරන්න තියෙන ප්‍රශ්න වලට වැඩිපුර කාලයක් යොදන්න පුළුවන්. වැය කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කාල කළමනාකරණයක් එක්ක තමයි පළවෙනි පත්‍රය කරන්න ඕනේ. ඉතින් මතක තියාගන්න පළවෙනි පත්‍රයේ පැය 2යි විනාඩි 120යි පළවෙනි පත්‍රයේ කොටස් 2යි බහුවර්ණ ප්‍රශ්න කෙටි පිළිතුරු සැපීමේ ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න 30ක් තියෙනවා. මේ බහුවර්ණ වල බහුවර්ණ 5ක් තියෙනවා. මේ පහෙන් එකක් තෝරගන්න ඕනේ. කෙටි පිළිතුරු සැපීමේ ප්‍රශ්න වලට ඔයා කෙටි පිළිතුරක් ලියන්න ඕනේ. එතකොට මේ දෙකේ ප්‍රශ්න 50ක් තියෙනවා. මේ 50ට ලකුණු දෙක ගානේ ලකුණු 100ක් හම්බෙනවා. මේ 100 දෙකට බෙදලා ලකුණු 50කට පරිවර්තනය කරනවා. එතකොට එක ප්‍රශ්නයකට අදාළ කාලය විනාඩි 2.4යි. එක ප්‍රශ්නයකට අදාළ කාලය විනාඩි 2.4යි. ඒක තමයි පළවන පත්‍රයේ ආකෘතිය. ඔයාලගේ A level පළවන පත්‍රයේ ආකෘතිය. හරි. එතකොට මේක ලියාගන්න පළවෙනි පත්‍රයේ ආකෘතිය කියලා. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද දෙවෙනි පත්‍රය හැදෙන්නේ කියලා. පළවෙනි පත්‍රය ඉවරයි. සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟට අපි යනවා දෙවන ප්‍රශ්න පත්‍රයට. දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තියෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න වලින් පළවන ප්‍රශ්නය සහ දෙවන ප්‍රශ්නය අනිවාර්යයි. ආයෙත් මම කියනවා දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6න් පළවන ප්‍රශ්නය සහ දෙවන ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්න. ඒ අනිවාර්ය ප්‍රශ්න දෙක ඔය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊළඟට ඉතුරු 4න් මොකද ප්‍රශ්න 6ක් තියෙනවා දෙකක් අනිවාර්යයි. ඉතුරු ප්‍රශ්න 4න් 3ක් තෝරා ගැනීමක් කරන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නෙට ලකුණු 20 ගානේ මේ ප්‍රශ්න පහට ලකුණු 100ක් හම්බ වෙනවා. මේ 100ත් දෙකට බෙදලා ලකුණු 50ට ගන්නවා. කන්වර්ට් කරගන්න. හරි. එතකොට ප්‍රශ්න 6යි. ප්‍රශ්න 6ක් තියෙනවා පළවෙනි පත්‍රයේ. පළවෙනි පත්‍රයේ ප්‍රශ්න 6යි. පළවෙනි ප්‍රශ්නය සහ දෙවන ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්න. එතකොට පළවෙනි ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නය අනිවාර්ය කියලා පෙන්නන්න මම දානවා මේ රතු පෑනේ. පළවෙනි ප්‍රශ්නය අංක 1 අනිවාර්ය ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නෙත් අනිවාර්ය ප්‍රශ්නයක්. මේක 2019 සංශෝධිතය වෙච්ච නැත්නම් සංශෝධනය වුණ සිලබස් එකත් එක්ක ආව ප්‍රශ්න පත්‍ර ව්‍යුහය. ඊට කලින් තිබ්බ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය මීට වඩා ටිකක් වෙනස්. මේ අලුත් ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කොහොමද මේ අලුතෙන් ප්‍රශ්න පත්‍ර ව්‍යුහය හැදෙන්නේ කියන කොටස තමයි මම මේ කරන්නේ. හරි. එතකොට හැමතිස්සෙම පළවෙනි ප්‍රශ්නෙට එන්නේ සමාගම් ගිණුම්කරණය.
සමාගම් ගිණුම්කරණය සමාගම් ගිණුම්කරණය කියන මාතෘකාවෙන් තමයි පළවෙනි ප්‍රශ්නය වලට හැදෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ සමාගම් ගිණුම්කරණය කියන මාතෘකාවත් එක්ක. එතකොට මේ සමාගම් ගිණුම්කරණය යටතේ ඔයාලට ලකුණු 20ක් හම්බ වෙනවා. සමාගම් ගිණුම්කරණය යටතේ ලකුණු 20ක් හම්බ වෙනවා. මේ සමාගම් ගිණුම්කරණය යටතේ ගොඩක් වෙලාවට ඔයාලට ගණනය කිරීමට සිදුවන්නේ මෙන්න මේ වගේ මාතෘකා. මුලින්ම ඔයාලට හදන්න වෙනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ඊළඟට ඔයාලට හදන්න වෙනවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, ඊළඟට ඔයාලට හදන්න වෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. සමාගම් ගිණුම්කරණයේ හදන්න වෙන දේවල් තමයි විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ගිණුම් කරන සටහන් කියන කොටසත් ඇතුළත් කිරීමට සිද්ධ වෙනවා. ගිණුම් කරන සටහන් කියන මාතෘකාවට දාලා කොටසත් ඇතුළත් කිරීම. ඒතකොට සමාගම් ගිණුම්කරණය තමයි පළවෙනි ප්‍රශ්නේ. ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. කිව්වා පළවෙනි ප්‍රශ්නෙට ඔයාලට හම්බෙන ලකුණු ගාන ලකුණු 20යි. මේ දෙවන පත්‍රයට අදාළ මුළු කාලය පැය 3යි. ලකුණු 20ක ගානක් හදන්නට ඔයාලට වැය කරන්න පුළුවන් උපරිම කාලය තමයි විනාඩි 36යි. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඔයා හදන්න ඕනේ විනාඩි 36ක් ඇතුළත. 36ක කාලයක් තමයි හම්බෙන්නේ. විනාඩි 36ක කාලයක් ඔයාලට හම්බෙනවා පළවෙනි පත්‍රය සම්පූර්ණ කරන්න. පළවෙනි පත්‍රයේ පළවෙනි ගාන සම්පූර්ණ කරන්න. එතකොට පළවෙනි ගාන යටතේ සමාගම් ගිණුම්කරණය වෙනවා කියලා මම කිව්වා. ඒ යටතේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හදන්න වෙනවා. හිමිකම් වෙනස් වීම ප්‍රකාශය හදන්න වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න වෙනවා. ගිණුම් කරන සටහන් පිළියෙල කර ගැනීමක් කරන්න වෙනවා. ඔයාලගේ පේපර් එකේ හම් වෙන දෙවන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට හම් වෙන්න පුළුවන් කළමනාකරන ගිණුම්කරණය ආශ්‍රිත ප්‍රශ්නයක්. කළමනාකරන ගිණුම්කරණය ආශ්‍රිත ප්‍රශ්නයක්. කළමනාකරන ගිණුම්කරණය ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි ගොඩක් වෙලාවට ඔයාගෙන් අහන්නේ දෙවැනි ප්‍රශ්නයත් එක්ක. කළමනාකරන ගිණුම්කරණයට අදාළ ප්‍රශ්නයක් තමයි දෙවැනි ප්‍රශ්නයෙන් එන්නේ. මේක අනිවාර්යයෙන් පිළිතුරු සපයන්න ඕනේ ප්‍රශ්නයක්. මේ අර්ථයේ ගොඩක් වෙලාවට ඔයාගෙන් අහන්න පුළුවන් පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණය. පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණය. එහෙමත් නැත්නම් ආන්තික පිරිවැයකරණය. තොග මට්ටම්. මේ වගේ කළමනාකරන ගිණුම්කරණය ආශ්‍රිත ප්‍රශ්නයක් තමයි දෙවෙනි ප්‍රශ්නේ විදිහට ඔයාගෙන් අහන්නේ. එතකොට ඒකට අදාළ ලකුණු ප්‍රමාණය තමයි ලකුණු 20යි. දෙවැනි පත්‍රයේ දෙවැනි ප්‍රශ්නයත් අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක අහන්නේ කළමනාකරන ගිණුම්කරණය ආශ්‍රිතව. එතකොට ඒකට අදාළ ලකුණු ප්‍රමාණය ලකුණු 20යි. මේකට අදාළ කාලය ඔයාට උපරිම වැය කරන්න පුළුවන් කාලය තමයි විනාඩි 36යි. විනාඩි 36යි. එතකොට කළමනාකරන ගිණුම්කරණය ආශ්‍රිතව දෙවැනි ප්‍රශ්නෙටත් සමාගම් ගිණුම්කරණය ආශ්‍රිත ප්‍රශ්නෙටත් ඔයාට වැය කළ හැකි උපරිම කාලය තමයි විනාඩි 36යි. විනාඩි 36යි. එතකොට සමාගම් ගිණුම්කරණය පැයක් හැදුවොත් අනිත් ගණන් ටික හදාගන්න කාලයක් නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා හරියටම කාල කළමනාකරණය කරගන්න ඕනේ සමාගම් ගිණුම්කරණය විනාඩි 36ක් ඇතුළත හදලා ඉවර කරන්න.
එකම දෙවන ප්‍රශ්නයත් විනාඩි 36ක් ඇතුළත ඉවර කරගන්න. එතකොට ඒක ප්‍රැක්ටිස් එකත් එක්ක එන්නේ. කියන්නේ පුළුවන් තරම් ගණන් හදලා ටයිම් මැනේජ්මන්ට් නැත්නම් කාල කළමනාකරණය කරගෙන තමයි අපිට මෙන්න මේ විනාඩි 36ක කාල රාමුව ඇතුළත මේ සමාගම් ගන්න අපිට හදා ගැනීමට පුළුවන් වෙන්නේ. එතකොට මේ කාල රාමුව අනුව අපි ගියේ නැත්නම් අපිට අන්තිමට තියෙන ගණන් ටික හදා ගන්න බැරි වෙනවා. හරි. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්න මොනවාද කියන එක. ඒකට තෝරගන්න ඕනේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ 4න් 3ක් තෝරගත්තා නම් ඇති. 4න් 3ක්. නිල් පාට පෑනෙන් දානවා 3 4 5 සහ 6. මේ ප්‍රශ්න 4න් ඔයාලා විභාගෙදී 4න් 3ක් තෝරගන්න ඕනේ. ප්‍රශ්න 3කට පිළිතුරු සපයන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ප්‍රශ්න 3කට ලකුණු 60ක් හම්බ වෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ප්‍රශ්න 3කට ලකුණු 60ක් හම්බ වෙනවා. කලින් අපිට හම්බුණා ප්‍රශ්න දෙකට ලකුණු 20 ගානේ 40ක්. එතකොට 100යි මේ 100 දෙකෙන් බෙදලා ලකුණු 50ක්. එතකොට පළවෙනි ප්‍රශ්නේ පත්‍රයේ ලකුණු 50යි දෙවෙනි පත්‍රයේ ලකුණු 50යි මුළු ලකුණු සංඛ්‍යාව 100ක් වෙන්නේ මේ ප්‍රශ්න පත්‍ර දෙකේ එකතුවෙන්. මේ ප්‍රශ්න පත්‍ර දෙකේ එකතුවෙන් තමයි පළවෙනි එකෙන් ලකුණු 50යි දෙවෙනි එකෙන් ලකුණු 50යි. එතකොට 100ට කීයද කියලා අපි හදා ගන්නවා. ප්‍රශ්න වලට එන්න පුළුවන් දේවල් මොනවාද? ඔයාලා දන්නවා පළවෙනි ප්‍රශ්නේ සමාගම් දෙවෙනි ප්‍රශ්නේ කළමනාකරණ ගිණුම්කරණය ආශ්‍රිත වෙන ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් ගිණුම්කරණ සමීකරණ ආශ්‍රිතව. ගිණුම්කරණ සමීකරණ ගිණුම්කරණ සමීකරණ වලින් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒකම එකට අදාළ ගැළපිලිත් එක්ක ආදායම් ප්‍රකාශය. ගැළපිලි සමග ආදායම් ප්‍රකාශය. ගිණුම්කරණ සමීකරණේ තියෙනවා ඒකට අදාළ ගැළපිලිත් එක්ක ආදායම් ප්‍රකාශය අපෙන් ඉල්ලන්න පුළුවන්. අකම මේකටම එන්න පුළුවන් බැංකු සැසඳුමක් හෝ සංශෝධිත මුදල් පොතක්. බැංකු සැසඳුමක් සමගින් සංශෝධිත මුදල් පොතක් එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලාභ සැසඳුම් ප්‍රකාශයක්. ඔයාලා මේක ඔයාලගේ ෂෝට් නෝට් එකේ දාගන්න. 3 4 5 6 කියන ප්‍රශ්න වලට අහන්න පුළුවන් එක ප්‍රශ්න කට්ටලයක් තමයි ගිණුම්කරණ සමීකරණ ආශ්‍රිත ප්‍රශ්න. ඒකම ඒකට අදාළ ගැළපිලිත් එක්ක ආදායම් ප්‍රකාශය ඊළඟට බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම සහ ලාභ සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම. ලාභ සැසඳුම පිළියෙල කිරීම. මේක එන්න පුළුවන් එක ප්‍රශ්න කට්ටලයක්. තව විදියක් තියෙනවා. හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්න. හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්න. එතකොට මේ හවුල් ව්‍යාපාර ආශ්‍රිත ප්‍රශ්නේදී අපෙන් අහන්න පුළුවන් ඒකට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඊළඟට ජංගම ගිණුම් සහ ප්‍රාග්ධන ගිණුම්. හවුල් ව්‍යාපාරයට අදාළ ආදායම් ප්‍රකාශ ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ජංගම ගිණුම් සහ ප්‍රාග්ධන ගිණුම්. ඒ ආශ්‍රිත ගැළපිලි තියෙන ප්‍රශ්නයක් ඔයගෙන් අහන්න පුළුවන්. තව ප්‍රශ්න ස්වරූපයක් තමයි මම මේ පැත්තේ ඉඳ නැති හින්දා මෙහෙන් ඇඳ ගන්නවා. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. කළමනාකරණ ගිණුම්කරණය. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය.
පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය මේ යටතේ එන්න පුළුවන් දායකය ගණනය කිරීම අහන්න පුළුවන් ඔයාලගෙන් ලාභ සමච්ඡේද ලක්ෂය ඊළඟට දායක විකුණුම් අනුපාතය ඊළඟට අහන්න පුළුවන් ස්ථාවර විචල්්‍ය පිරිවැය ඊළඟට තොග මට්ටම් ආශ්‍රිත ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. තොග මට්ටම් ආශ්‍රිත ප්‍රශ්න. තව අහන්න පුළුවන් ක්‍රමයක් තමයි ප්‍රාග්ධන ආයෝජන තීරණ. ඒ යටතේ අපිට ගණනය කරන්න වෙනවා මුදල් ප්‍රවාහ. ඊළඟට අපිට ගණනය කරන්න පුළුවන් වට්ටම් සාධකයේත් එක්ක NPV වට්ටම් සාධකයේ සමග NPV ඊට පස්සේ IRR ගණනය කිරීම ඊළඟට පිළිගෙවුම් කාලය ගණනය කිරීම ආයෝජනය සුදුසුදැයි ඇස්තමේන්තු කිරීම මේ එන්න පුළුවන් එක විදිහේ ප්‍රශ්න මම ඔයාලට කියන්න. තව ප්‍රශ්න ආකාරයක් තමයි වගේ අහන්න පුළුවන් ගිණුම් කරන අනුපාත ලාභදායීත්ව අනුපාත ඊළඟට ද්‍රවශීලතා අනුපාත ඊළඟට තෝලන අනුපාත ආයෝජන අනුපාත සහ ක්‍රියාකාරී අනුපාත කියන අනුපාත වර්ග ටික ඔයාලට ගණනය කිරීමක් කරන්න සිදු වෙනවා. ප්‍රශ්න විදියක් තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශ. එතකොට මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ යටතේ අපිට වර්ග කරන්න වෙයි මුදල් ප්‍රවාහ ප්‍රකාශ මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය විදියට. ඊළඟට අපිට අහන්න පුළුවන් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල ගිණුම්කරණය. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සඳහා ගිණුම් කරනට අදාළ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ යටතේ අපෙන් අහන්න පුළුවන් ලැබීම් සහ ගෙවීම් ගිණුම, ඒකම අපෙන් අහන්න පුළුවන් පරිත්‍යාග ගිණුම, ඒකම සමාජික මුදල් ගිණුම, අන්න ඒ වගේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම් ප්‍රකාශ හදන්න අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තමයි මූලික සටහන් පොත් ආශ්‍රිත වෙන ප්‍රශ්නේ. ඒකෙදී අපිට හදන්න වෙන්න පුළුවන් මුදල් ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලයත් ගෙවීම් ජර්නලයත් අපිට හදා ගන්න වෙනවා. ඊළඟට මුදල් පාලන ගිණුම අපිට හදන්න වෙයි. ඊළඟට වැට් පාලන ගිණුම් අපිට හදන්න වෙයි. ඊළඟට පොදු ජර්නල්, ඊට පස්සේ ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු යාම් ජර්නලය, ඒකම පාලන ගිණුම් හදන්නත් වෙනවා. පාලන ගිණුම්. තව ප්‍රශ්න විදියක් තමයි තව අහන්න පුළුවන් විදියක් තමයි පාලන ගිණුම් තියෙන්නත් පුළුවන් නැත්නම් අසම්පූර්ණ වාර්තා තියෙන්නත් පුළුවන්. අසම්පූර්ණ වාර්තා සමග ගිණුම් කරන්නේ. එතකොට මම කිව්වා මාතෘකා කීපයක්ම. පළවෙනි එකේ මොනවද තියෙන්නේ? ගොඩක් වෙලාවට සමීකරණය ආශ්‍රිතව ගිණුම් කරන සමීකරණය ආශ්‍රිත වෙන ගැළපිලි. ඊට පස්සේ ඒකත් එක්ක ආදායම් ප්‍රකාශ හදන්න ඕනේ. බැංකු සැසඳුම් ප්‍රකාශ හදන්න වෙනවා. ලාභ සැසඳුම් ප්‍රකාශයක් හදන්න වෙන්න පුළුවන්. එහෙමත් ඊළඟ ප්‍රශ්නයක් එන්න පුළුවන් තව හවුල් ව්‍යාපාර ආශ්‍රිතව. එතකොට හවුල් ව්‍යාපාරවල ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් හවුල්කරුවන්ගේ ආදායම් ප්‍රකාශ හදන්න කියන්න පුළුවන්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ඉල්ලන්න පුළුවන්. ජංගම ගිණුම ඉල්ලන්න පුළුවන්. ප්‍රාග්ධන ගිණුම ඉල්ලන්න පුළුවන්. තව විදියක් තමයි පිරිවැය පරිමාලාභ විශ්ලේෂණයේ ප්‍රශ්නය. ඒ යටතේ දායකය, ඊට පස්සේ දායක විකුණුම් අනුපාතය, ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, තොග මට්ටම් ගණනය කිරීමක් කරන්නත් වෙන්න පුළුවන්. ප්‍රාග්ධන ආයෝජන තීරණ යටතේ මුදල් ප්‍රවාහ වට්ටම් සාධක ගණනය කරන්න පුළුවන්. ඒ යටතේ
NPV IRR ගණනය කරන්න වෙන්න පුළුවන්. ඊළඟට පිළිගෙවුම් කාලේ කොච්චරක්ද කියලා ගණනය කරන්න වෙන්න පුළුවන්. ඒකම ආයෝජනයේ ව්‍යාපාරයට ඵලදායී නොවේද කියලා ගණනය කිරීමක් සිදු කරන්න වෙනවා. තව විදියක් තමයි ගිණුම් කරන අනුපාත. ගිණුම් කරන අනුපාත යටතේ අපිට ගණනය කිරීමක් කරන්න වෙනවා. ලාභදායීත්ව අනුපාත, ද්‍රවශීලතා අනුපාත, ලාභදායීත්ව අනුපාත, ද්‍රවශීලතා අනුපාත, ඊළඟට තෝලන අනුපාත, ආයෝජන අනුපාත සහ ක්‍රියාකාරී අනුපාත. මෙන්න මේ අනුපාත ටික ඔයාලට ගණනය කිරීමක් කරන්න වෙයි. ඊළඟට මම කිව්වා මුදල් ප්‍රවාහ ප්‍රකාශ ආශ්‍රිතව වෙන ප්‍රශ්න. මේ යටතේ LKS 7ට අනුව ඔයාලට මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කර ගැනීමක් සිදු කරන්න වෙනවා. ඒ යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම්, ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මූල්‍ය ප්‍රකාශන නැත්නම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කර ගැනීමක් කරන්න වෙනවා. ඊළඟට මම කියවෙන්න පුළුවන් තව මාතෘකාවක් තමයි ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම්කරණය. ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම්කරණය. ඒතර මේ යටතේ ඔයාලට හදන්න වෙනවා ලැබීම් සහ ගෙවීම් ගිණුම, ඒකම ආදායම් වියදම් ගිණුම, සමාජික මුදල් ගිණුම්, පරිත්‍යාග ගිණුම්, ඊට පස්සේ ඒකට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ඒ වගේ දේවල් හදන්න වෙනවා. ඊළඟට තව එන්න පුළුවන් විදියක් තමයි මූලික සටහන් පොත් ආශ්‍රිත වෙන ගැටලු. ඒ යටතේ මුදල් ලැබීම් ජර්නලය, ගෙවීම් ජර්නලය, ඊට පස්සේ මුදල් පාලන ගිණුම, වැට් පාලන ගිණුම, පොදු ජර්නලය, මුදල් විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, ආපසු යොම් ජර්නලය, ඒ වගේ දේවල්. තව එන්න පුළුවන් විදියක් තමයි පාලන ගිණුම් ආශ්‍රිතව ගැටලුවක් අහන්න පුළුවන් ඔයාලගෙන්. එහෙමත් නැත්නම් අසම්පූර්ණ වාර්තා සමග ගැටලුවක් අහන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට පාස් පේපර් ඇනලයිස් කරලා බලද්දී දෙවනි පත්‍රයේ ඊළඟ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් එක්ක තමයි මේ විදියට අපිට ඇනලිසිස් එකක් නැත්නම් විශ්ලේෂණයක් කරන්න පුළුවන්. මේක වෙනස් වෙන්නත් පුළුවන්. වෙනස් වෙනවා කියන්නේ 100% වෙනස් වීමක් නෙමෙයි. පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන් ප්‍රශ්නවල. ප්‍රශ්න එන පිළිවෙලේ. හැබැයි පළවෙනි ප්‍රශ්නේ දෙවන ප්‍රශ්නේ වදන්නවා ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. සමාගම් ගිණුම්කරණයෙන් සහ කළමනාකරණ ගිණුම්කරණයෙන්. ඒතර ඒක අනිවාර්යෙන්ම වැදගත්. ඒකම දැනගන්න ඕනේ දෙවන පත්‍රයේ එක ලකුණක් සඳහා වාට කාලය තියෙන්නේ විනාඩි 1.8යි. විනාඩි 1.8යි. එක ලකුණක් ඔයා ස්කෝර් කරනවා නම් ඔයාට වැය කරන්න පුළුවන් 1.8. එතකොට ඔයා ගාන හදද්දි බලන්න ඒ ගානට අදාළ ලකුණු කීයද කියලා. ලකුණු 10ක් තියෙනවා නම් 1.10න් වැඩි කළා ලකුණු 10කට ඔයාට වැය කරන්න පුළුවන් උපරිම කාලය විනාඩි 18කට සීමා වීමක් වෙනවා. එතකොට ලකුණු 20කට අදාළව මම කිව්වා විනාඩි 36යි අපිට වැය කිරීමට පුළුවන් උපරිම කාලය. අපි මේ කාලයෙන් පිට ගියොත් පිට පැන්නොත් කාලයෙන් අපිට තව ප්‍රශ්නයක් හදන්න තියෙන කාලය අහිමි වීමක් වෙනවා. නැත්නම් ආවස්තික පිළිවෙලක් ඇති වෙනවා. ඒක හින්දා හොඳට මේ කාල කළමනාකරණය කියන එක ප්‍රශ්න පත්‍රෙත් එක්ක අපි ළඟා කරගන්න ඕනේ.